නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. සදැහැති වාසනාවන්ත පින්වත්නි, සිරිත් පරිදි බෞද්ධ රූපවාහිනිය සෑම සඳුදා දිනයකම පෙරවරුවේහි ඔබ වෙත තිලින කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගිනුයි ඔබ අපි මෙලෙසින් මුණ ගැහෙන්නේ. මේ සාකච්ඡාව සඳහා දිගින් දිගටම සම්බන්ධ වී සිටින සදැහැති ඔබ මේ වෙනකොට හොඳින්ම දන්නවා අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ දීඝනිකායේ දසුත්තර සූත්‍රයේහි ප්‍රථම භාගය ධර්මකාරණායිකේ සඳහන් වෙන කොටස් වලින් අභිඤ්ඤේ ධර්මයක් හැටියට සැලකෙන විශේෂයෙන් දැනගත යුතු ධර්මතාවයක් හැටියට සඳහන් කරලා තියෙන සතරවිධ ආහාරයන් පිළිබඳව කියලා. ඒ ආහාරයන්ගෙන් අපි මේ වෙනකොට ආහාර 3ක් පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. ඇත්තටම අපි එක දවසක මේ ආහාර 4ම සාකච්ඡා කරන්නට කල්පනා කරගෙන හිටියත් අපේ හාමුදුරන් වහන්සේගේ කරුණු දැක්වීම මත සාකච්ඡාව එකින් එක අපිට ලස්සනට ගොනු කරගන්න ලැබුණා. එක දවසකට එක ආහාරයක් බැගින් විස්තර කරලා දෙන්න අපට අවකාශ සැලසුණා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ 4වෙනි ආහාරය විඥානාහාරය පිළිබඳව. විඥානයේ කුමකටද ආහාර වෙන්නේ? විඥානයේ කුමක් පවත්වා ගැනීමටද උපකාර වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි අද මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සිරිත් පරිදි අපේ මේ සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා මෙම ධම් සභා මණ්ඩපයට වැඩම කර සිටිනු අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මොරගහ හේන ආරණ්‍ය සේනාසනාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සහ ඇමරිකාවේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේහි සේවය කළ ආචාර්යනී රංජනී වීරසූරිය මෑණියන් සහ විශේෂඥ වෛද්‍ය රුෂානි එවාගේම හීත් සෝල්ට්ස්මන් මහත්මයා කියන ඒ පින්වතුන් ඒක රාශී වෙලා විශේෂ අරමුණු කිහිපයක් එම මෑණියන් විසින් තබාගෙන තිබෙනවා. විශේෂයෙන් මීට දෙවසරකට කලින් අභාව ප්‍රාප්ත වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ ඇමරිකාවේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්ය රඝුනාත් වීරසූරිය මහත්මයා දයාබර ස්වාමි පුරුෂයාණන් ආදරණීය පියාණන් වහන්සේ ඒ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් සිහිපත් කරලා එතුමාට පරලොවින් සංග්‍රහ කිරීම පිණිසයි ඒ පින්වතුන් පින්වත් රංජනී වීරසූරිය මෑණියන් එවාගේම දියණිය සහ බෑණනුවන් වන විශේෂඥ වෛද්‍ය රුෂානි සහ හීත් සෝල්ස්මන්ස් කියන ඒ දෙපළ එවාගේම මිනිබිරියන් වන මායා සහ නෝරා කියන දියණිවරුන් දෙපළ එකතු වෙලා මේ පින්කම සඳහා මෙලෙසින් සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරනවා. ඒත් එක්කම පින් අනුමෝදන් කිරීම වශයෙන් බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරනෝ ගන්ධර විසු PDS වීරසූරිය මහත්මයාට සහ එම මහත්මනියට කමලානන්ද සහ අරවින්ද වීරසූරිය කියන පින්නතුන්ට මහනුවර විසු දයානන්ද වීරරත්න මහත්මයාට බණ්ඩාරවෙල සහ කෝට්ටිය විසු මාටිද සිල්වා සහ එම මැතිනියට එවාගේම සෙක්ස්ටස් ද සිල්වා මහත්මානන්ට සහ එම මැතිනියට ලීලාවති හා ප්‍රසන්නද සිල්වා මහත්මාන්ට ඒ යුවලට ඒවාගේම අපේ දයාබර මෑණියන් වහන්සේ සාමා ගජනායක මාතාවට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම සුළු අසනීප ගතයෙන් පසුවන මෙත්තානන්ද වීරසූරිය මහත්මයාණන් සහ මල්ලිකා ජයකොඩි මහත්මණියට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පින්නතුන් සමීපව ඇසුරු කළ අපවත් වී වදාළ අපාචාර්ය උත්තම මඩිහි මහානායක මාහිම්පාණන් වහන්සේට, අතිපූජනීය කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, පූජනීය දරණගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ සභාපති අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට, දේශකයාණන් වහන්සේලාට ආශිර්වාද කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මායා හා නෝරා යන මිනිබිරියන් දෙපළගේ අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අතරේ සියලු දෙනා හැදූ වැඩූ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න. වගේ මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ සම්බන්ධීකරණය කිරීමේදී සහාය දැක්වූ ජනක වල්ගම මහත්මයා සහ අනෝමා වල්ගම මහත්මණිය කියන යුවලට සෙත් ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම ලක්වැසිලෝ වැසි හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් රංජනී වීරසූරිය මෑණියන් අපේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේහි විශේෂ දායකාවක්, විශේෂයෙන් මේ දිනවල එහි සිදු කරනු ලබන ඒ ආරාම සංවර්ධන කටයුතු වලදී එහි කුටියක් තනවන්නට විශේෂ ආධාර ලබා දීමෙන් අපට දායකත්වයේ දරා කටයුතු කළා. ඉතින් එයත් මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ඉතින් මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් අභාව ප්‍රාප්ත මහාචාර්ය රඝුනාත් වීරසූරිය මැතිතුමන් ප්‍රධාන පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අයිති වේවා. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන හැම දිනාට සියලු ආශිර්වාද උදා වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපි හාමුදුරනේ, අපි අද සාකච්ඡා කරන්නේ විඥානාහාරය පිළිබඳව. මොකක්ද අපේ හාමුදුරනේ විඥානාහාරය කියලා කියන්නේ? තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේ දිනවල ආහාර ස්වාමීන් වහන්සේ කියු පරිදිම ආහාර වර්ග 3ක් පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් සත්වයාගේ පැවැත්මට උපකාර වන ආහාරයක් වන විඥානාහාරය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ විඥානය ආහාරයක් වන්නේ අපි ඉස්සෙල්ලා විඥානය කියන එක එහෙමයි තෝරගත්තොත් විඥානය කියලා කියන්නේ විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ත උච්චති. විඥානන්ත උච්චති. එතකොට ස්වාමීන් වහන්සේ විඥානය කියලා කියන්නේ අරමුණු දැනගන්නවා කියන ස්වභාවයෙන් තමයි විඥානය කියලා කියන්නේ. ඒතර මෙතනදී ඇත්තටම ගැනෙන්නේ දැන් අපි විඥාන කියලා කිව්වහම අරමුණු දැන ගැනීම චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී විඥාන 6ක් තියෙනවා. සිත් වශයෙන් ගත්තොත් ඉතින් 89ක් 121 ආකාරයක් ඔය විදිහට සිත වර්ගීකරණය වෙලා තියෙනවා. මෙතනින් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ විඥාන ආහාරයක් බවට පත්වන්නේ ඇත්තටම ප්‍රතිසන්දි විඥානය. අපේ යන්නේ සමාවසට දැන් විඥානය කියනකොට අරමුණු දැනගන්න ස්වභාවය කියන එක අපි හඳුර මතක් කළා. ඇත්තට මොකද්ද දැනගන්නව කියන්නේ? දැනගන්නව හඳුන ගන්නව කියන්නේ දෙකක් නේද අපේ හඳුරන්නේ? පැහැදිලිවම ඒකට කොහොමද දැන ගැනීම හඳුන ගැනීමෙන් අපි වෙන් කරගන්නේ? ඔව්. දැන් ඇත්තටම දැන් අපි දැන් සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා කියන එක. දැන් අපි නිල් පාට මේක නිල් පාට කියලා හඳුන ගන්නවා. එහෙමයි. දැන් අපි දැනගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඇහැයි රූපයයි එකතු වුණාම මේක රූපයක් කියලා දැනගන්නවා. එහෙමයි. එතකොට ඒ දැනගන්න ස්වභාවය තමයි මේ මනසින් නැත්නම් විඥාණයෙන් කරන්නේ. එතකොට පෙනෙනවා කියන ගතියද අපි හන්නේ? ඔව් ඇත්තටම පෙනෙනවා. දැන් අපි දැන් පෙනෙනවා දැන් අහනවා. ඉතින් ඇසීමත් ඇත්තටම ඒ විඥාන ඒ අපි පාවිච්චි කරන දැන් පේනවා. දැන් සම්බන්ධයෙන් ගත්තොත් පෙනීම විඥානය. ඔව්. රූපය දකින්න ස්වභාවය. කන සම්බන්ධයෙන් අපි ගත්තොත් ඉතින් ඇත්තටම දකින්න ස්වභාවය. අහන ස්වභාවය. එහෙමයි. ඊළඟට නාසයෙන් ඇත්තටම ඒකත් ආග්‍රහණය දැනෙන ස්වභාවය. එහෙමයි. දැනෙන ස්වභාවය. ඊළඟට විඳින ස්වභාවය. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් දිව ගත්තොත් ඒත් රස විඳින ස්වභාවය, කය පහස විඳින ස්වභාවය. ඉතින් අරමුණු
හිතන ස්වභාවය. හිතන ස්වභාවය. ඉතින් මෙන්න මේක තමයි දැනගන්නවා කියලා කියන්නේ. කියන්නේ එහෙමයි. ඉතින් අපි ඒ වචනම පාවිච්චි කරලා දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි දිවෙන් රස විඳිනවා කියලා. ඒතර අර සංඥාව කියන එක වගේ යන්න පුළුවන්. වේදනාව කියලා හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක අර විඥානය කියන එකේ තේරුම දැනගන්නවා කියන එක. එහෙමයි. ඉතින් අපිට ඇත්තටම දැන් අපි භාවිතේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට දැන් ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා නැත්නම් රස විඳිනවා, ආග්‍රහණය විඳිනවා, ඊළඟට දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, සිතින් සිතනවා. අපි හන්නේ දැන් ඔය ඔක්කොම මේ හිතේ එක එක පැතිකඩ කියලා කියන්න පුළුවන්ද? දැන් ඔය විඳින එක, අඳුන ගන්න එක, පැහැදිලිවම දැන් මෙතන ඇත්තටම හිතේ පැතිකඩ කියලා කියන්නේ ඇත්තටම දැන් සිතයි චෛසිකයි නෙවෙතර දැන් තියෙන සිතක් නැතුව චෛසික ඇති වෙන්නෙත් නැහැ, චෛසික ඇතුව හිතක් ඇති වෙන්නෙත් නැහැ. එහෙමයි. දැන් අපි මෙතන අතෙන්දී තවත් අපිට අපි මට සමා වෙන්න තවත් පොඩ්ඩක් තහවුරු කරගන්න ඕන. දැන් ඇහැ රූපේ විඳින එකද විඳින බව දැනගන්න එකද විඥානය? මම හිතන්නේ නෑ ඇත්තටම දැනගන්න එක නේද? ඔව්. විඳින එක වේදනාව. විඳින එක වේදනාව. ඒකෝට සාන්නත් දැන් මෙතන අපි ඒක දැන් උතන හරියම දැන් අපි දැන් විඥාණය ප්‍රධාන හිතනේ. එහෙමයි. ඒතර මේ විඥාණය අරමුණු දැනගන්නා නිසා විඥාණය කියලා කියනවා. එතකොට සාන්ත දැන් එතන ඉඳලා දැන් සංඥාව වේදනාව අපි ඒවා ගත්තොත් ඇත්තට මේවා චෛතසික. එහෙම. එතකොට දැන් චෛතසික දැන් සිතක් නැතුව අර කසායයි වතුරයි වගේ දැන්. කසාය දාලා තම්බලා ගත්තට පස්සේ අවක වෙන් කරන්න බෑනේ. එහෙමයි. අන්න ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ මෙතේ චිත්ත ගති. චිත්ත ගති තමයි අපි නිකන් අර ඒකේ තියෙන ටිකක් හැම සිතකම එදෙන නිසා සර්ව චිත්ත සාධාරණ චෛතසිකනේ. එහෙමයි. එතකොට දැන් අර හඳුනා ගන්නවා කියන එකත් අපිට අර හිත වගේම තමයි දැනෙන්නේ. ඒකට හේතුව දැන් මේ සිතයි චෛතසිකයි අපිට වෙන් කරන්න බෑ. එහෙමයි. එතකොට හැබැයි ප්‍රධානත්වයේ තියෙන සිතේ විඥානය. එහෙමයි. එතකොට දැන් අපි දැන් ස්වාමීන් වහන්සේ අපි අර භාවිතයෙන් අර ඒ වචනේම ගත්තොත් කෙනෙකුට පැටලෙන ස්වභාවය අඩුයි. අපි අරමුණු දැනගන්නවා. දැන් අපි අරමුණු විඳිනවා. දැන් අපි ඒකත් ඇත්තටම හිතම තමයි. එහෙමයි. නමුත් ඒක චෛතසිකවල ස්වභාවය කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ සංඥා චෛතසිකේනි කිව්වේ මේ වේදනා චෛතසිකේනි කිව්වේ කියලා සමහරවිට හිතෙන්න පුළුවන්. අපි විඳිනවා හඳුනා ගන්නවා වගේ වචන පාවිච්චි කරොත්. එහෙමයි. ඒ අනුව සමහරවිට දැන් ඇත්තටම අරමුණු දැනගන්නවා කියන එකම තමයි මම නම් හිතන්නේ විඥාණයට හොඳම ආරම්මණං විජානාති විඥානං. එහෙම. එතකොට අරමුණු දැනගන්න ස්වභාවය විඥානේ දැනගන්න අරමුණු ඊට පස්සේ විඳිනවා අඳුන ගන්නවා ඔය නොයෙක් විදිහට ඒ දේවල් ඒ සංඥා වලට යනවා. එහෙම. එතකොට අපි හඳුනන්නේ සාමාන්‍යයෙන් අපි අනුපිළිවෙල ගත්තොත් වේදනා සංඥා චේතනා ඊළඟට විඥාන වගේනේ එන්නේ. එතකොට ඉස්සෙල්ලම කරන්නේ අරමුණ දැනගන්න ස්වභාවයද එහෙම නැත්නම් විඳින ස්වභාවයද අඳුන ගන්න ස්වභාවයද? සම්නම් මේවා හරිම මේ ඇත්තටම අපි ගත්තොත් දැන් චිත්ත වීතියක් ගත්තාම දැන් චිත්ත වීතියක තියෙන දැන් අපි සාමාන්‍යයෙන් දැන් භවංගේ ඉඳලා භවංග චලන දැන් එතකොට ඒ භවංගේ කියන්නේ සමහරවිට ඇත්තටම සිතක්. එහෙමයි. එතකොට එතන සිතක් නැත්තම් මොකුත් වෙන්නේ නැහැනේ. එහෙමයි. එතකොට අපි විඥාණය තමයි ඇත්තටම ප්‍රධාන. එහෙමයි. දැන් මනෝපුබ්බංගම දැන් අපි චක්කුද්්වාරයෙන් හටගන්න සිතක් ගැන අපි හඳුරෝ අභිධර්මයක් මුසු කරලා අතන චක්කුද්්වාරික සිතක් ගත්තොත් අපි සාමාන්‍ය විදිහට දැන් භවාංග හිත මේ භවාංග සිත කියන එකත් සමහරවිට දැන් මේ ඒක දැන් අපි දැන් ප්‍රතිසන්දි දෙක අපි දැන් ප්‍රතිසන්දි හිතකින් යම් කිසි තැනක උපදිනවා. ඉපදිච්ච ගමන් අපි දන්න තථාගත දේශනාව තමයි ඒ ප්‍රතිසන්දි සිත පැවතුණා මේ හටගත්තා පැවතුණා නැති වෙලා ගියා. උපාද ඨිති භංග. උපාද ඨිති භංග. එහෙමයි. එතකොට සාහනස දැන් එහෙම දැන් අපි දැන් ප්‍රතිසන්දි හිතකෝ මේ ප්‍රතිසන්දි හිතකින් පහළ වුණා. ඒ හිත එතන තියෙනවා කියලා එකක් නැහැ. එහෙමයි. ඒ සිතේ පහළ වෙච්ච ගමන් ඒ සිත ඇති මේ අර උපාද ඨිති භංග කියන ඒ ඨිති අවස්ථාව තියෙන නැති වෙලා ගියා. ඊළඟට සාහනස මේක පැවැත්මට තියෙන්නේ මේ සිත් වැල පවත්වන්න තියෙන භවාංගේ. ඒකෝද අපි භවාංග හිත කොහොම නිකන් වැඩි ගණන් ගන්නෙත් නෑ. නමුත් භවාංග හිතක් නැත්තම් මේක පවතින්නෙත් නෑ. එහෙමයි. එතකොට දැන් ඇත්තටම ප්‍රතිසන්දි හිත හා සමානව බලපුවහම භවාංග හිතත් මහ ප්‍රබල හිතක්. ඇත්තටම. එතකොට දැන් එතනදී අපි දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙත් එක්ක මේ ඉස්සෙල්ලා හඳුනා ගන්නවද විඳිනවද එහෙම බලමු. ඇත්තටම ඉස්සෙල්ලා දැන ගැනීම තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. විඥානය. එහෙමයි. එතකොට දැන් අපි දැන් උන භවාංග සිත කියලා කියන්නේ ඇත්තට විඥාන සිත.
දැන් කෙනෙක් මරුණාම විඥානයක් නැහැ කියලා ඉන්ද්‍රිය හා බැඳුනොත් ඔව් පැහැදිලි. යාර කොච්චර වුණත් දැන ගැනීම මුකුත් වෙන්නේ නැහැ. දැන ගැනීමක් වෙන්නේ නැහැ නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් අර බැලුමට දැන් අර සාමාන්‍ය කෙනෙකුට හිතෙනවා ඉස්සෙල්ලා හඳුනගන්න දැනගන්න ඒ වගේ විතරක ඇති වෙනවා. නමුත් ඉස්සෙල්ලා විඥානයක් තියෙනවා. එහෙමයි. මේ භවාංග හිත දැන් නිකන් ඔහේ පවතිනවා. ඒ සිතට ඔන්න දැන් එකපාරම අපි චක්කුද්්වාරික චිත්ත වීතියක් ගැන ස්වාමීන් වහන්සේ කිව්වා. එතකොට චක්කුද්්වාරික චිත්ත වීතියක් ඇති වෙනකොට සිතක් පහළ වෙනකොට ඔන්න එකපාරම දැන් අර නිශ්චලව තියෙන භවාංගේ චලනය වෙනවා. ඒ කියන්නේ අපි භවංග චලනය කියලා කියනවා. ඊළඟට භවංග උපච්ඡේද. ඉතින් අර චලනය වෙලා කැඩෙනවා. චලන වෙලා කැඩෙනවා. ඉතින් මේක නැගිටිනවා උපච්ඡේද. උපච්ඡේ. එහෙම. ඉතින් භවංග චලන භවංග උපච්ඡේද ඊළඟට ඔන්න පංචද්වාර වර්ජන. අන්න ආවර්ජන සිතක් ඒක හරියට සාමාන්‍යයෙන් අර වැඩකාරයෙක් වගේ ක්‍රියාසිතක් ඇත්තටම. ඉතින් එයා ආවර්ජනය කරලා බලනවා මේ කොහෙන්ද මේක ආවේ කියලා. එහෙම. ඉතින් ඇත්තට මේක ලොකු ක්‍රියාවලියක්. ඒතකොට එයා බලනවා කොහෙන්ද මේක ඇහෙන්ද ආවේ, කනෙන්ද ආවේ, නාසයෙන්ද ආවේ, දිවෙන්ද ආවේ, කොහෙන්ද ආවේ කියලා එයා බලනවා. පංචද්වාරයේම ආවර්ජනා කරලා බලනවා. ඒක ඇත්තට මේකේ කිසිම ශක්තියක් නැහැ. නමුත් ඒක ආවර්ජන කෘත්‍යයක්. එහෙම. ඒක ඇත්තටම අර ගෙදරක වැඩකාරයෙක් වගේ. එහෙම. එයා ඒ වැඩ කටයුතු කරනවා. පංචද්වාර වර්ජන. මේ පංචද්වාර වර්ජනෙන් ආවර්ජනා කරලා ඊළඟට සම්පටිච්ඡන නෑ. පංචද්වාරවද චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණ. ඔව්. ඇත්තටම සිත පහළ වෙන්න බෑ. එහෙමයි. ඊළඟට චක්කු විඤ්ඤාණ. එහෙමයි. එතකොට සාන් දැන් චක්කු විඤ්ඤාණ සිත දැන් කියන්නේ ඇහෙන් රූපය ආවර්ජනය කරලා බැලුවම පස්සේ යා තේරුම් ගන්නවා. එහෙම. මේ චක්කු විඤ්ඤාණයෙන් දැන් අපි හිතමු දැන් ඇහැට ගෝචර දැන් ඇහැට ගෝචර පංචද්වාර වර්ජණයෙන් බලනකොට දකිනවා මේ ඇහැ මුල් කරගෙන මේක හට ගන්න හදන්නේ කියලා. පැහැදිලිවම. එතකොට අන්න ඇහෙන් රූපය දැන ගන්නවා. ඇහෙන් රූපේ දැන ගන්නවා. එතකොට ඔන්න චක්කු විඤ්ඤාණ සිත කියලා එයා දැන ගන්නවා. එතකොට මේ චක්කු විඤ්ඤාණ සිත. ඊළඟට චක්කු විඤ්ඤාණ ඊළඟට සම්පටිච්ඡන. එහෙම. එතකොට එයා ඒක විමසලා බලනවා මේක ඇහෙම්මද කියලා. එහෙම. එතකොට එයාට තේරෙනවා මේක ඇහෙම්ම ආපු එකක්. ඊළඟට සම්තිරණය තීරණය කරනවා ස්ථීර වශයෙන්ම මේක ඇහෙම්ම තමයි මේ සිත පහළ වෙලා තියෙන්නේ. එහෙම. ඊළඟට සම්පටිච්ඡන වොත්තපන. ඇත්තට වොත්තපන අවස්ථාව සෝනක මනෝද්වාරිකම අවස්ථාවක්. එහෙම. ඒක සාමාන්‍යයෙන් ඇත්තට මනෝද්වාරික අවස්ථාවකට දැන් මොකද ව්‍යවස්ථාපනය කියන්නේ ඒක හිත ඒක ගැන කල්පනා ඒක ගැන කල්පනා කරනවා. මොකද දැන් අර අපි දැන් මේ ద్వාර මේ පංචද්වාරයෙන් ගත්තට මේක මනෝද්වාරික වෙන්න එපේ. එහෙමයි. ඒතර ඒ වොත්තපන අවස්ථාව කියලා කියන්නේ ඒක මනෝද්වාරික ස්පර්ශ කිරීමක්. එහෙම. අර මේ චක්කු විඤ්ඤාණය කියන එක අපි හනේ එසැනින්ම ඇති වෙලා නැති වෙලා යනවා. ඒක වර්තමානයේ විතරයි නේද? ඒ මොහොත විතරයි. ඊට පස්සේ තමයි අර සම්තිරණ සම්පරිච්ඡන සාන්තින වොත්තපන ඒවා මනෝ විඤ්ඤාණය වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ වොත්තපන ඊළඟට ජවන. එහෙම. එතකොට ජවන් සිත් එක ඒ දැකපු රූපය ඉතින් එක්කෝ කුසල හෝ අකුසල හෝ ඉතින් ජවන් හතක් වැඩ කරනවා. ආපහු ඉතින් සිත මේ භවංගයට ජවන් සිතක අපේ යන ජවන් හතකත් අර උපාද ටීති භංග කියන අවස්ථා තුනක් පැහැදිලිවම උපාද ටීති භංග කියන අවස්ථාව දැන් ඔය හැම පුංචි චිත්ත වීතියකටම ස්වාමීන් වහන්සේ මේ අර උපාද කියන කුඩා චිත්තක්ෂණ තුන වැඩ කරනවා. එහෙමයි. දැන් ඕක ඔය චක්කුද්්වාරික සිතක් කියලා ලොකුවට ගත්තට බොහොම ෂණික එක රූපයක් එක්ක වෙන එකක් නේද? අතරම සාන්ත දැන් මේක අපිට මෙච්චර කතා කියන්නේ ඒ ෂණිකත්වයේ ඒකේ වේගය අතර විදුලි වේගයට වඩා වැඩි. නැත්නම් ඉතින් ওই විදිහට ක්‍රියාදාමයක් වෙනවා සාමාන්‍ය පුජ්‍යලයකට තේරෙන්න ගත්තොත් එහෙම ඒක හිතා ගන්න බැරි දෙයක් නේ. නමුත් අපි අර මේකේ බොහොම තථාගතයන් වහන්සේ බොහොම සියුම්ම මේ සිතෙහි හට ගන්න ආකාරය පැහැදිලි කරලා තියෙන විදිහ. එහෙමයි. ඒතර දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දැන් ඇත්තට මේකෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි එක සිතක් එක මොහොතක එක සිතමයි පහළ වෙන්නේ. එහෙමයි. අපිට දැන් මේ ආයතන 6ක් තිබ්බට අපිට හැම වෙලෙම තේරුණාට මේ ආයතන 6ෙන් අපි එකපාර වැඩ කරනවා වගේ දැනගත්තට කවදාවත් එහෙම එකපාර සිදුවෙන දෙයක් නැහැ. සිතක් දැන් අනිත් එක තමයි මේ විඥාණය තමයි ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න වෙනවා. අන්න හරි. දැන් මේ අපිට අවශ්‍ය වුණෙත් ඒකනේ සාම. එහෙමයි. ඒතර විඥාණය තමයි ඇත්තටම ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. ඉතින් ආරම්භණය දැනගත්තට පස්සේ ඒක ඊට පස්සේ වේදනාව වශයෙන් ඊට හඳුනගෙන ඊළඟට ඒක විඳීම් සිද්ධ කරලා ඉතින් ඒක කුසල අකුසල බවට අර ජවන් බවට පත් වෙලා ඉතින් සසර ගමන යනවා. එහෙම අපහන. එතකොට දැන් අපිට පැහැදිලි දැන් මේ විඥාණය කියන එක අරමුණු දැනගන්නා ස්වභාවය කියන එක. එතකොට අපි හන්නේ විඥාන 6ක් දක්වලා තියෙනවා නේ.
ඉන්ද්‍රිය බද්ධ විඥාන. විඥාන 6. ඔව්. එතකොට ඇයි විඥානේ ආහාරයක් කියලා කියන්නේ කියන එක අපි මෙතෙන්ද අවධානය ඔව්. කරගන්න. ඇත්තටම තමයි දැන් මෙතන විඥානයේ ආහාරයක් කියලා කියන්නේ ඇත්තටම මේ නාම රූපයන්ට දැන් පටිච්චසමුපාද ක්‍රියාවලිය ගත්තොත් අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප. එහෙම. එතකොට ඇත්තටම නාම රූපයන්ගේ පැවැත්ම සකස් වෙන නාම රූපයන් හට ගන්නට උපකාර කරන්නේ ආහාරයක් වශයෙන් විඥානය. එහෙම. හැබැයි මෙතනදී විශේෂයෙන් අපි හිතට ගන්න ඕනේ ප්‍රතිසන්දි විඥාණයම තමයි නැතුව වෙන විඥානයක් ගැන නෙමෙයි මෙතන සඳහන් වෙන්නේ. පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා මේ විඥානහාරය කියලා කියන්නේම අපි දැන් කතා කරපු චක්කු විඥාන ආදී ඒ විඥාන හයවත් අනිකුත් ඔය ක්‍රියාසිත ඊළඟට කුසල් සිත් ඒ කිසිවක් නෙවෙයි ප්‍රතිසන්දි සිත්තිකම තමයි විඥානහාරය කියලා කියන්නේ. එහෙමයි. ඒතර ප්‍රතිසන්දි සිතට ආහාර වෙන නිසා ප්‍රතිසන්දි සිතට නැත්නම් දැන් සත්වයා කියලා කියන්නේ සමහර අපි කොටින්ම ගත්තොත් අපි දැන් අපි දිට්ඨිය හරියට පිරිසුදු කරගෙන ඇත්ත ඇති සැටියෙන්ම දැක්කොත් අපි දැන් ඡන්දකිත සාමනාද දැන් පඤ්ඤාසිරි මේ විදිහට අපි නම් ගොත් දාගත්තට මේකේ ඇත්ති දෙයක් නැහැනේ. මේකේ තියෙන ඒකාන්තේ නාම රූප දෙකක්. නාම රූප හැටියට දැන ගැනීමනේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. එතකොට සාමනාද දැන් මෙතන අපි මේ පරමාර්ථයෙන්ම කතා කරොත් මේකේ තියෙන්නේ නාම රූපයන්ට උපකාර වෙනවා ආහාරයක් වෙනවා මෙන්න මේ විඥානය. එහෙම. හරි. දැන් අපි විඥානය ගැන යම් කිසි පැහැදිලි චිත්‍රයක් අපිට තියෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂක ඔබටත් ඇති වෙයි. අපි හාමුදුරු පැහැදිලිව ඒක සිහිපත් කළා ප්‍රතිසන්දි විඥානය ගැන අවධානය යොමු කරන්න. එතකොට අපි හාමුදුරනේ දැන් නාම රූප කියන එක දැන් විඥානය නාම රූප වලටනේ ආහාරයක් වෙන්නේ. නාම රූප කියන එක කොහොමද අපි තේරුම් ගන්නෙ? ඔව් ඇත්තටම දැන් අපි ඒක පංචස්කන්ධ ක්‍රියාවලියෙන්ම ගත්තොත් සරලවම සම්හංශ දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙමයි. ඒත් අපි එහෙම ගත්තාම හොඳයි. ඉතින් තව විදිහට විග්‍රහ කරනවා. එතකොට දැන් රූප කියලා ගත්තාම දැන් අපි පංචස්කන්ධ ක්‍රියාවලියේදී අපිට මේ පේන්න තියෙන රූපය. එහෙමයි. ඒ පේන්න තියෙන රූපය කියන්නේ අපි හන්නේ මේ ශරීරයේද? ඔව් ශරීරය කියලා. ඇත්තම ශරීරය. එහෙමයි. හැබැයි මේ ශරීරය කියන එක අපි තේරුම් ගන්න ඕන. මොකද රූප කියන එකේ තේරුමම මේක නැසී වෙනසී යන දෙයක් නිසා තමයි රූප කියලා කියන්නේ. එහෙමයි. ඒතර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඕනම මොහොතක සුණු විසුණු වෙලා යන්න පුළුවන් දෙයක් තමයි රූප කියලා කියන්නේ. ඒතර අපි හන්නේ ඒ රූප අපිට මෙහෙම ගන්න පුළුවන් අධ්‍යාත්මික බාහිර රූප කියලා. පුළුවන්. ඒ කියන්නේ ඇහත් රූපයක්, ඇහැට පේන බාහිර දේත් රූපයක්. රූපයක්. කනත් රූපයක්, කනට ඇහෙන ශබ්දයක් රූපයක්. ඇත්තටම ශබ්ද එතනත් අර සංසේක මතු කරපින්නේ ශබ්දය ඊළඟට ගන්ධ ඊළඟට රස මේ හැම එකක් පහස මේ හැම දෙයක්ම අභිධර්මයේ සඳහන් කර රූප හැටියට සූත්‍ර පිටකේ. ඒ කියන්නේ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප සහ ධම්ම රූප. ඒතොර ඇහත් කන නාසය දිව ශරීරය මනස කියන ඒ ටිකත් අධ්‍යාත්මික රූප හැටියට කියන්නේ. ආධ්‍යාත්මික රූප අනිත් සියලු දේවල් බාහිර රූප. මනස හැර. එහෙම. ඇහ කන නාසය දිව ශරීරය. අන්න හරි. ඇහැ ඇස කන නාසය දිව ශරීරය. මොකද මේ ඇහැ තියෙන තිත මේ ශරීරය තුරනේ රූපයක් හැටියට ගන්න පුළුවන්. නැත්නම් චක්කු ගෝලය අපිට ඒකාන්තයෙන්ම ගන්න පුළුවන් රූපයක් හැටියට. එහෙමයි. එතකොට කැඩී බිඳී යන අදහසින් තමයි ඔක්කොම කැඩී බිඳී යන අදහසින් තමයි රූප කියලා කියන්නේ. එතකොට දැන් අපිට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් රූපයක් වහම අපිට නිකන් දකින්න දෙයක් වගේ අපේ අර මැවිලා තියෙන්නේ අපි දකින්න දෙයකටනේ අපි රූපය කියන්නේ. හැබැයි මෙතන රූප කියන එකේ තේරුමම රුප්පතීත රූපං කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ රූපය. එහෙමනම් සම්දේ වුණත් වහා වෙනස් වෙනවා. කැඩිලා බිඳිලා නැති වෙලා යනවා. ඊළඟට අනිත් කියන ඔය ගඳ සුවඳ ආදී දේවල් ගඳ අඩු වැඩි වෙන්නේ විනාශ වෙනවා. රසයත් එහෙමයි. රසයත් එහෙමයි, පහසත් එහෙමයි, හැමදේම එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් රූප කියලා අපිට දැන් තේරෙනවා මේ අටවිසි රූපේම දැන් මේ ශරීර කෝඩුවේ තියෙන මේ රූප ගණයට අයිති වෙනවා. සතර මහා ධාතුන්ගෙන් ඉඳලා සියලුම රූප. එහෙමයි. ඊළඟට සාන්ත දැන් නාමයේ හැටියට අපිට ගන්න පුළුවන් වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙමයි. එතකොට මේක නාමස්කන්ධය. ඇත්තට මේක දැන් වේදනාව කියලා කියන්නේ අපිට මේ භෞතික වශයෙන් අපිට අතට අහු වෙන දෙයක්වත්. දැන් අපි හඳුරෝ මේ කියන්නේ පංචස්කන්ධය නාම රූප වශයෙන් බෙදන එක. නාම රූප වශයෙන්. එතකොට අපිට නාම රූප කියන එක ඇත්තටම තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන. දැන්
විඥානය කියන එක නාම රූප මුල් කරගෙනයි හටගන්නේ කියලා කිව්වහම ඔව්. නාම රූප නෑ ඇත්තටම සාන්ත ඒක දැන් එතකොට විඥානය අයින් කරන්න වෙනවා මෙතෙන්දී නෑ නේද? එහෙම නෙවෙයි දැන් ඇත්තටම දැන් නාම රූප පත්‍ය දැන් විඥානය ඒ දැන් කියන්නේ වේදනා සංඥා සංඛාර කියන තුනයි තුනයි රූපයයි කියන එක ප්‍රතිසන්දි විඥානය පවතින උපකාර වෙනවා කියලා. උපකාර වෙනවා. එහෙමයි. ඒකට සාන්ත ඇත්තටම විඥාණයට දැන් රූපේ නැතුව පවතින්නත් බෑනේ. එහෙමයි. ඊළඟට සාමාන්‍යයෙන් අපි දැන් එහෙම දැන් සිත විතරක් පවතින බඹලෝ වල නෑ අපි දැන් මෙතෙන්දී විඥානයේ ආහාරයක් වෙන්නේ කොහොමද කියන එකනේ අපි සාකච්ඡා ඔව්. කරන්නේ. එතකොට විඥානය කියන එක පැත්තකින් තියුවොත් ඔව්. අපිට තව ඉතුරු වෙනවා හතරක්. හතරක්. ඒ ඔව්. හතර දැන් පංචස්කන්ධෙන් හතරක්. හතරක්. ඒකෙන් එකක් රූපයට අයිති රූපේ. වෙනවා. ඔව්. තව තුනක් ඉතුරු වෙනවා. ඒ තුන තමයි වේදනා සංඥා සංඛාර. සංකාර. එතකොට ඇත්තටම දැන් අපි දැන් ඒ රූපයයි අර කියන නාම ධර්ම තුනයි අර විඥානයේ පැවැත්මට උපකාර වෙනවා. ඔව් දැන් එතන නිසා අපි තව ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි ඊට ඉස්සෙල්ලා ආහාර වර්ග දෙකක් කතා කරා. පස්ස ආහාර මනෝ මනෝ සංකේත. සංචේතන. එහෙමයි. එතකොට දැන් පස්ස ආහාර කියලා කිව්වම මෙතන ස්පර්ශය. එහෙමයි. ස්පර්ශය කියලා. එතකොට ස්පර්ශය කියලා කියන්නේ මෙතන ඇත්තටම දැන් ඒ කියන එහෙම දැන් පස්ස කියන චෛසිකය ඇත්තටම අපිට එතන පස්ස ආහාර හැටියට ගන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් අපිට ඒතර අපි හන්නේ තවත් මෙතන ඉතුරු සංස්කාර ඉතුරු චෛසික ඔක්කොම එහෙමයි. අපිට මනෝ සංචේතන ආහාර හැටියට ගන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. එතකොට ඒවා ස්පර්ශ ආහාරයත් වේදනා සංඥා චේතනාවල ටනේ ආහාර වෙන්නේ ස්පර්ශයත්. ඔව් පැහැදිලිවම එහෙමයි. ඔව්. එතකොට ඒවයින් වේදනා සංඥා ඔව්, එතකොට ඒක අනුව ස්පර්ශයෙන් වේදනා සංඥා සංඛාර ඇති වෙනවා. ඇති වෙනවා. එතකොට වේදනා සංඥා සංඛාර මුල් කරගෙන විඥානය ඥානෙ හට ගන්නවා. එහෙ. ඔව්. ඒ විදිහට තමයි ආහාරය. ආහාරයක් බවට පත් වෙන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් ඒ විඥානය ඇත්තටම ආහාරයක් බවට පත් වෙන්නේම මේ නාම රූපයන්. නාම නාම රූප රූපයන්. කියලා කියන්නේ ඇත්තටම සත්වයාගේ මේ පැවැත්මට ආහාරයක් වෙලා තියෙන මෙන්න මේ විඥාන. එතකොට මේ කියන නාම ධර්ම ටික කියන්නේ අපි ගත්තොත් වේදනා සංඥා සංඛාර ආදී ටිකයි ස්පර්ශය කියන එකත් ගත්තොත් අපි කලින් කියපු විදිහට අර වේදනා සංඥා සංඛාර වලට ආහාර බවට පත් වූ ස්පර්ශයනේ. ස්පර්ශයයි ඔව්. ඒ ටික ඔක්කොම ගත්තොත් ඒවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන ගණිතයට අයිති ඔව්. වෙනවා. ඇත්තටම ඇයි එහෙම කියන්නේ? ඒ සංස දැන් ඒක දැන් සබ්බචිත්ත සාධාරණ ගණයට අයිති වෙන්න හේතුව දැන් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය අපි ගත්තොත් කුසල සිතක හෝ අකුසල සිතක දැන් ඇත්තටම දැන් විඳීමක් තියෙනවානේ. ඒකට වේදනාව කියන්නේ කුසල් සිතටත් යනවා අනිවාර්ය වේදනා චෛතසිකේ එහෙමයි. අකුසල් සිතටත් යනවා. යන්නේ. ඊළඟට සංඥාව හඳුනා ගැනීම තුළ සංස කොයි පැත්තටත් ඒ හඳුනා ගැනීම තියෙනවා. එහෙමයි. ඒ නිසා ඒවා හැම හිතකම යෙදෙනවා. කුසල හිතකත් යෙදෙනවා. අනිත් එක බුදුරජාණන් වහන්සේගේ සිත පහළ වෙනවා. සාමාන්‍යයෙන් අනිත් මේ අපි ගත්තොත් පහළම තැන ඉන්න කෙනා සත්වයාගේ සිතේ මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික පහළ වෙනවා. මොකද ඒක අපිට බැලුමට පේනවා. දැන් මේ විඳීම හඳුනා ගැනීම ඊළඟට මේ මානසිකාර ක්‍රියාසිතකත් පහළ වෙනව නේද අපේ? ක්‍රියාසිතත් පහළ වෙනවා. ඒක සබ්බචිත්ත සාධාරණක සියලු සිත්වල. එහෙමයි. ඒ කියන්නේ අපි හිතමු දැන් අරූපාවචර මොකද දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්න දැන් කෙනෙක් බ්‍රහ්මයන්ට පවා පහළ වෙනවා. ගැටලුවක් ඇති කරගන්න පුළුවන්. අපි හාන්දර මතක් කළා කුසල් සිත්වලත් පහළ වෙනවා අකුසල් සිත්වලත් පහළ වෙනවා කියලා. ඔව්. එතකොට ක්‍රියාසිත අමතක කළොත් සමහර වෙලාවට රහතන් වහන්සේලාට අකුසල් පහළ වෙනවාද ඔව්. කියන සැකේ එන්න ඔව් පුළුවන්. ඒක හරි. ඒක හොඳයි. ඒක මතක් කරපු සබ්බචිත්ත සාධාරණකම ඉතින් ඇත්තටම සියලුම දෙනාට මේවා පහළ වෙනවා. එතකොට දැන් මේ චෛතසික ටික සාමනහස ගත්තාම අර මනස වගේම ප්‍රබලයි. සාමාන්‍යයෙන් ධර්මයේ අපි ටිකක් පරිශීලනය කරනකොට තේරෙනවා දැන් මේ වේදනා සංඥා සංකාර විඥානයේ ඉතින් හැමදේටම ප්‍රධාන. එහෙමයි. නමුත් ඒ හා සමානම ඇත්තටම ප්‍රධාන චෛතසික ටිකක් තමයි මේ සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ. කියන්නේ. එතකොට අපි හන්න දැන් මේ කියන නාම ධර්ම අතරේ තියෙන ප්‍රධාන චෛතසිකයක්නේ මේ සංඛාර කියන එහෙම නැත්නම් සංචේතනා කියන. සංචේතන. එතකොට ඒ තුල මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසලයන් මිශ්‍ර වුණාම ඒක විපාකදායී කර්මයක් බවට පත් වෙනවා කියන එක අපි පහුගිය සාකච්ඡාවේදී සාකච්ඡා වුණා. සාකච්ඡා කළා. ඔව්. ඒතර ඒ විදිහට සකස් කරගනු ලබන කර්මත් උපයෝගී වෙනවද අපි හන්නේ ප්‍රතිසන්දි විඥානයේ පෝෂණය? පැහැදිලිවම සංස දැන් එතන ඒ භවයේ දැන් ඒ භවය කියන විපාක පිණිස කර්ම සකස් වීම. එහෙමයි. එතකොට දැන් අපි දැන් ස්වාමීන් වහන්සේ කියන සංකාර කියලා කිව්වම ඇත්තටම දැන් අර ඊතුරු චෛසික
50ම ඇත්තටම අර චේතනා චෛතසිකයත් එක්ක සම්මිශ්‍රණය වෙලා ඒ නිසා අපිට මේ අර කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වීමම නාම රූප වලට ආහාරයක් වඩටපත් වෙනවා. එහෙමයි. එතකොට දැන් අපි හඳුනන්නේ දැන් විඥාණය මෙතනදී අවධානය යොමු කරන්නේ ප්‍රතිසන්දි විඥාණය කියන එක අපි හඳුරු සිහිපත් කළා. ඔව්. එතකොට මේ ප්‍රතිසන්දි විඥාණයට ආහාර බවට පත් වෙනවා තවත් සිතිවිලි සමූහයක්. ඒ වගේම අපි දන්නවා විඥාණය කියලා කියන්නේ ආහාරයක් කියන එක. විඥාන ආහාර කියන නමින් හඳුන්වන්නේ. විඥානයේ ආහාර වෙන්නේ නාම රූප වලට කියන එක. ඔව්. දැන් පැහැදිලි. ඒතරන විඥානයේ නාම රූප වලට ආහාර වෙනවා වගේම ඊළඟ නාම රූප විඥානයටත් ආහාරයක් වෙනවා. ආහාර වෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම. එහෙමයි. එහෙම නාම රූපෙත් ඇත්තටම දැන් එහෙම සූත්‍ර දේශනා තියෙනවා. එහෙමයි. ඇත්තටම ඒ නාම රූපත් විඥාණයට ඕනොවුන්ට අර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඕනොවුන්ට උපකාර කරගන්න. එහෙමයි අපහා. ඉතින් ඇත්තටම දැන් මේකේ අපි ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම දැනගන්නට ඕනේ අවංකවම දැන් මේ විඥානය ආහාරයක් වෙන්නේම මේ ප්‍රතිසන්දි විඥානය කියන එකම තමයි අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. මොකද හේතුව නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් රූප දැන ගැනීම, ශබ්ද දැන ගැනීම, ඊළඟට ආග්‍රහණය දැන ගැනීම අපි ඒ විදිහටම ගත්තොත්. එහෙමයි. ඊළඟට රස දැන ගැනීම, ඊළඟට පහත දැන ගැනීම, අරමුණු දැන ගැනීම මේ කියන විඥාන 6 ඇත්තටම නෙවෙයි මෙතන කියන්නේ ඇත්තටම ප්‍රතිසන්දි විඥානය අවධාරණය කරලා තියෙනවා ධර්මයේ තුල ප්‍රතිසන්දි විඥානයමයි මෙතන ආහාර ගැනීමට වැටෙන්නේ. එහෙමයි. දැන් අපිට පැහැදිලි කරලා දෙන්න අපි හඳුරන්නේ දැන් ඉස්සෙල්ල මතක් කළානේ විඥාන 6ක් අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥානය කියලා. ඇහැ කන නාසය දිව ශරීරය මනස හා බැඳුන විඥාන 6ක් තියෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය බද්ධ විඥාන 6 සහ ප්‍රතිසන්දි විඥානයේ තියෙන වෙනස මොකක්ද අපි හඳුරන්නේ? ඔව් දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ දැන් අපි හිතමු අපි මේ ඇත්තට මෙහෙම සිත් වර්ගීකරණය කරගත්තොත් මේක පහසුයි මම හිතනවා. එහෙමයි. දැන් අපි අකුසල් සිත් 12ක් තියෙනවා. මේ කුසල් සිත් 8ක් තියෙනවා. ඉතින් ඒකේ විපාක සිත් 8ක් තියෙනවා. ක්‍රියා සිත් 8ක් තියෙනවා. හේතුක සිත් තියෙනවා 18ක්. ඊළඟට සියල්ලම කාමාවචර සිත් 54ක් තියෙනවා. ඊළඟට රූපාවචර කුසල් විපාක ක්‍රියා හැටියට එතන 15යි. අරූපාවචර කුසල විපාක ක්‍රියා හැටියට එතන 12යි. සියල්ලම 89යි. එතකොට දැන් මේ 89න්ම ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ නැහැ. එතකොට දැන් අපි හිතමු දැන් මුලින්ම අකුසල 12ක් තියෙනවානේ. ලෝභ කරන සිත් 2ක් 8ක් තියෙනවා. ද්වේෂය ඇති වෙන සිත් 2ක් තියෙනවා. මෝහය ඇති වෙන සිත් 2ක් තියෙනවා. එතකොට මෙතන සාද්ද අපිට 12ක් පෙවුනට මේක විපාක වාර දෙන්නේ සිත් 2කින්. එහෙමයි. දැන් අපි හිතමු දැන් ලෝභ කරන සිත් 8ෙන්ම කෙනෙක් ප්‍රතිසන්දි ගන්න එහෙම එකක් නැහැ. එහෙමයි. එතකොට ඒ සියලු අකුසල් සිත් 12න් අපි අකුසල් කරගත්තාම ප්‍රතිසන්දි ගන්න සිත් 2ක්. සිත් 2යි. ලෝභ ද්වේෂ මෝහ කියලා බෙහෙදයක් එතන නැහැ. එතන බෙහෙදයක් නැහැ. එහෙමයි. එතකොට දැන් අපි ගත්තොත් සමස්ත ප්‍රතිසන්දි ක්‍රියාවලිය සිද්ධ වෙන සිත් තියෙනවා 19ක්. එහෙමයි. ඒකෙන් දැන් අර අකුසල අපි දැන් අකුසල් කරලා කයින් වචනෙන් සිතින් අකුසල් කරලා ලෝභ දේශ ආදි වශයෙන් අනේක විද අකුසල් කරලා ඒකේ විපාක හැටියට ප්‍රතිසන්දිය ගන්න හිත් 2යි. ඒ දෙක තමයි ස්වාමීන් වහන්සේ ඔය අහේතුක සිත්වල තියෙනවා. උපේක්ඛා සහගත අකුසල පැත්තෙන් තියෙනවා. අකුසල පැත්ත කුසල පැත්ත කියලා දෙකක් තියෙනවානේ. එහෙමයි. ඒක අකුසල පැත්තේ තියෙන සිතක් උපේක්ඛා සහගත සම්තිරණ හිත. කෙලින්ම අවීචි මහ නරකේ තිරිසන් අපාය උපදින්නේ නොය හිතින්. එහෙමයි. කියන්නේ අවීචි මහ නරකේ තිරිසන් අපායෙත් උපදින්නේ කෙලින්ම අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතින්. හැබැයි ඒක ඒ විදිහට ඒ සිතකින් උපදින්න යාට හේතු උනේ අර සිත් 12. දැන් මේ ඉස්සෙල්ලා අපි හඳුර මතක් කරන අකුසල සිත් 12ක් කියලා. 12ක් තියෙනවා. දැන් මේ සිත් අකුසල සිත් නෙවෙයි විපාක සිද්ද ඔය විපාක සිත්. දැන් අපි අත්‍තරම ගත්තොත් අහේතුක සිත් ටිකත් අපි මෙලා ගත්තොත් ලේසි. එහෙමයි. අහේතුක කියලා කියන්නේ එතන හේතු නෑනේ. එහෙමයි. එතකොට ලෝභ දේශ අලෝභ දේශ මුකුත් හේතු නෑ ඒවා විපාක වාර. එහෙමයි. එතකොට දැන් ඒකේ තියෙන සඳ අකුසල විපාක සිත් 8ක්. එහෙමයි. ළඟට කුසල විපාක අකුසල විපාක සිත් 7ක් කුසල විපාක සිත් 8ක්. එහෙයි. එතකොට ඒ වාර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, දුක්ඛ සහගත කාය විඥාන, ඊළඟට සම්පටිච්ඡන සිත සහ සම්තිරණ සිත විශේෂයෙන්ම.
ඒ අකුසල විපාක සම්තිරණ සිත තමයි ඔය සතර අපාය අර මුලින් අර අකුසල් 12න් අපි නොඑක් විදිහට අකුසල් කරගෙන ඒකේ විපාක ගෙන දෙන සිත තමයි මෙන්න මේ අර අහේතුක සිත්තර තියෙන සිත් දෙක. එහෙමයි. ඒකෙන් අකුසල විපාක සිත අපි එක සිතයි දැන් කතා කරේ. එහෙමයි. ඒ අකුසල විපාක සිතෙන් තමයි අවීචි මහනරකේ ඊළඟට තිරිසන් අපායේ බොහෝ සෙයින් උපදින්නේ. ඒ සිත මොකද්ද අපහන්නේ අකුසල විපාක? උපේක්ඛා සහගත චක්කු සම්තිරණ සිත. එහෙමයි. ඒ කියන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිත. කොහොමද ඒ කියන්නේ මරණාසන්න මොහොතේ ඒ සිත ඒ චුතිසිතට ඇති වෙන එකක් දෙක අපහන්නේ. චුතිසිතට ආසන්නව ඒ පහළ වෙන සිත. ඒ සිතෙන් තමයි අරමුණු කරගෙන එයා ප්‍රතිසන්දිය ගන්න. මොන වගේ එකක්ද අපේ මොන ස්වභාවයක්ද කියන්න පුළුවන්? දැන් මැරෙනකොට කාට හරි අඳුර ගන්න එපා. දැන් ඕන ඇවිල්ලා තියෙන මේ අපාය යන්න පුළුවන් එකක් කියලා පොඩ්ඩක් හදා ගන්න හරි පුළුවන් අපහන්නේ. ඒකෝට. ඔව් දැන් ඇත්තට මෙහෙම සාංශ එතනදී හඳුනා ගන්න තියෙන්නේ අර ගති නිමිති පහළ වෙනකොට යාට තින් හරි අසරණයි. ඕනම කෙනෙකුට ඒ වගේ තැනකට යනකොට දැන් ඇත්තටම Tamanට දැනෙනවා. එහෙම. අනේ මොකද ගිනි දැල් පේනවා. ඉතින් කාටවත් ඒවා කියා ගන්න බෑ. ඉතින් බොහෝම අසරණ අවස්ථාවක්. එතකොට යාට සිත වශයෙන් පහළ වෙන්නේ දැන් ඒ පුජ්‍යලයාට දැන් අපි දැනගන්න ඒකට යාට දැන ගැනීම එයා තමයි ඒක දැන් අපි වුණත් මේ தત્ත්වේ මෙරිලම් බලන්න එපා. කෙනෙක් මරණයට පත් වෙන වෙලාවේ ඔය සිත පහළ වුණොත් එයාට දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවනේ. ඉතින් අපි කවුරුත් කැමති නැහැනේ අපේ හාන්දරනේ දුගතියක උපදින්න. අපි හැමෝම සුඛකාමා දුක්ඛ පටික්කුල සැපට කැමති දුකට පිළිකුල් කරනවනේ. එතකොට එහෙම දුගතියකට යන්න කැමති නැති කෙනෙක් ඉස්සෙල්ලා සුගතියකට යන්න නම් එයාගේ හිත හදාගන්න වෙනවනේ. ඒ හිත හදාගන්න නම් ඉස්සෙල්ලා එයාගේ හිත නරක කියලා ඕන දැන් මම අපායට යන්න අවශ්‍ය කරන පසුබිමකයි ඉන්නේ කියලා අඳුනා ගන්න වෙනවනේ. කොහොමද ඒක අඳුනා ගැනීම කරන්නේ අපේ හාන්දරනේ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් එතනදී හඳුනා ගැනීම කියන එක ඒක බොහොම අසීරු අවස්ථාවක්. එහෙමයි. අසීරු අවස්ථාව මොකද ඒ පුජ්‍යලයා හරිම දැන් කායික වශයෙන් හොඳටම දුබල වෙලා ඉන්නේ. එහෙමයි. ඊළඟට එයාගේ අතපය වාරු නැහැ. එයාට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. සමහර අවස්ථාවල අපි ඇත්තටම දැන් මේකේ ඒ වගේ රෝගී අවස්ථාවක කවුරු හරි මරණ මංචකේ ඉන්න මොහොතක ඒ වටේ ඉන්න අය එයාගේ සිත අපි හිතමු එයාට කුසල් සිතක් පහළ වෙලා තියෙනවද නැත්නම් ගති නිමිත්ත බොහොම භයානක තත්වයකට ගිනි දැල් පේනවද එයා ප්‍රකාශ කරන්නේ නැත්නම් එහෙමයි. එයාට ප්‍රකාශ කරන්න ශක්තියක් නැත්නම් හැබැයි එයාට පේනවා ඇහෙනවා නමුත් එයාට අතපය වාරු නැහැ. ඒ වගේ වෙලාවට අර වපසර ඒ ළඟ ඉන්න අය දක්ෂ වෙන්නට ඕන එයාගේ හිත වෙනස් කරන්න අපි තුන් බුද්ධ ප්‍රතිමාවක් පේන්න තියෙනවා. අපේ රටේ ඒවා බොහෝ සෙයින් සිද්ධ වෙනවා. එහෙමයි. බුද්ධ ප්‍රතිමාවක් අර ආසන්න කර්ම වශයෙන් හොඳ දේවල් කරනවා. එතකොට බුද්ධ ප්‍රතිමාවක් මේවා කරනවා ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේලාගෙන පිරිච්චියනවා. ඊළඟට බොහෝ දෙනා කනට කරලා මේ විදිහේ කුසලයක් කරා නේද මතකද? එතකොට අර එයාගේ අර ගති නිමිත්ත සමහරවිට අර අපාය ප්‍රතිසන්දියට දැන් මේ කියන අකුසල විපාක සම්තිරණ හිත නම් එතනට ආසන්නව ක්‍රියාත්මක ගති නිමිත්ත මුල් කරගෙන එන්නේ ඔය කියන අකුසල විපාක සම්තිරණ සිත. එතකොට ගති නිමිත්ත වෙනස් කරගත්තා නම් අර සම්තිරණ සිත වෙනස්. අන්න හරිය. දැන් එතකොට මේ වෙනකොට ඒ දැන් එහා දුබලව ඉන්න අවස්ථාවේ මේ කියන හිත මේක ප්‍රතිසන්දි හිතක්නේ. මේක පහළ වෙලා නැහැ තාම. එහෙමයි. නමුත් අර ගති නිමිත්තත් එක්ක මෙයාට ඒ අනුරූපව පහළ වෙන්නේ මේ හිත. එහෙමයි. මේ හිත පහළ වුණොත් කෙලින්ම ඔය දුගතිකාමී තමයි වෙන්නේ. එහෙමයි. එතකොට ඒක ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රතිසන්දි හිත. අපි හන්නේ දැන් මෙහෙමත් තියෙනවනේ දැන් සදාතනික පව්කාරයෝ නෙවෙයි. නමුත් හොඳට පින් කරලා ඉන්න අයත් අපි දන්නවනේ අපි හාන්දරනේ අන්තිම මොහොතේ හිත වෙනස් වෙලා ටික කාලයකට හරි සතියකට හරි ධර්මාශෝක රජුරෝ ගියා වගේ එහෙම දුගතියට යන්න අවස්ථා තියෙන පුළුවන් මේ මල්ලිකා බිසව වගේ අපි හන්නේ. පුළුවන්. දැන් එතකොට ඒ අය බණ අහපු අයනේ. එතකොට දැන් ඒ වගේ කෙනෙක් ගති නිමිත්තක් වෙනස් කරගන්න කොහොමද කරන්න බල? ඒ කියන්නේ වෙන කවුරු හරි උදව්වක් නැතුව Tamanට ගති නිමිත්ත වෙනස් කරගන්න පුළුවන් වෙයිද අපේ හාන්දරනේ? ඒක තමයි ඇත්තට මේ අත්දැකීම කියන එක ඉතින් අපිට අවශ්‍ය කරන දැන් ඇත්තටම දැන් එතනදී අපිට හිතන්න තියෙන දැන් මල්ලිකා දේවිය වැනි අසදුස මහා දානේ පවා සංවිධානය කරපු උත්තමාවක්නේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ලැබියාවක් තිබිච්ච කෙනෙක්. එහෙමයි. නිතරම දන් දෙන්න කුසල මහ රජුරු මෙහෙවි හැමදේම කරේ එතුමිය. නමුත් අර අකුසල විපාකේ ඒ විලාවට ඒ ගති නිමිත්ත පහළ වුණාට පස්සේ මට හිතෙන දේ මම කියන්නේ. කෙනෙකුගේ උපකාරයක්
එතන දැන් නැතුව ලෙහිදි වෙන්නේ නැහැ වගේ තමයි ඉතින් පේන්නේ. ඒ ගති නිමිත්තෙම තේම ස්වභාවයක් වෙන්න පුළුවන්. එයා කරපු හොඳ දේවල් යටපත් කරලා දාන එක. යටපත් කරලා දාන එක. හැබැයි සාමාන්‍යයෙන් මේකෙදී අර මම එකයි කිව්වා කල්යාණ මිත්‍ර ඇසුර ධනංජානි බ්‍රහ්මණියා අවේචි මහනරකට වැටෙන්නේ ඉතින් දැන් එයා ප්‍රකාශ කරා යට අමාරුයි මට ගිනිදෙල් පේනවා. අන්න ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ ක්‍රමානුකූලව එයාගේ මානසිකාර්ය වෙනස් කරා. එහෙමයි. වෙනස් කරලා අන්තිමට මේ අවීචයට යන්න හිටිය කෙනා බඹලෝ දක්වාම යවුවා. එහෙමයි. ඉතින් ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. දැන් අපි දන්නේ තමාටම එහෙමයි. ඒ දේ කරගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ගැටලුකාරී. හැබැයි බැරි වෙන්නත් අපි ඊට කලින් එයාටම නුවණින් කල්පනා කරලා ධර්මඥානයක් තියෙනවා සිහිය තියෙනවා. අනේ මම මේ විදිහ කුසල් කරලා තියෙනවා. ඔය අකුසල ධර්මෙත් අනිත්‍ය වශයෙන් එයාට මේ මොහොත අපිට ඒක හිතන්න බෑනේ කොහොම වෙනවද කියලා එක. ඒ මරණාසන්න මොහොතේ ඇතිවෙන පටිඝ චේතනා සමහරට අකුසල චේතනා යම්කිසි අතීත භාවිත චිත්ත කියන ස්වභාව භාවිත පඤ්ඤා කියන ස්වභාවයේ යටතේ යටපත් කරගන්න අවස්ථාවක් එන්නත් පුළුවන්. එන්නත් පුළුවන්. පැහැදිලිවම සංස ඒක එන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ සංස ඊළඟ කුසල විපාක සම්තිර්ණ සිතකුත් තියෙන. ඒක ප්‍රතිසන්දි අනිත් සිත. එහෙමයි. ඒතර ඒ සිතෙන් දැන් ඔය හේතුක සිත්වල කුසල විපාක සම්තිර්ණ සිතකුත් තියෙනවානේ. දැන් අකුසල විපාකයෙන් මැරිලා ගියොත් දුගතිය උපදිනවා කියන එක දුගතිය උපදින එක පැහැදිලි. එහෙමයි. ඒකට ඊළඟට සාමනාද දැන් මෙන්න මේ විඥානයේ ආහාරයක් වෙනවනේ දැන් නාම රූප වලට. ඒ කියන්නේ අපි විශේෂයෙන් මෙතන විශේෂයෙන් මේ ඉස්සරහට ගන්න ඕනේ. එහෙමයි. ඔව්. එතකොට දැන් බලන්න දැන් අපි හිතුව මනුස්ස ලෝකේ අන්ධෙක් වෙලා උපදිනවා. උපතින්ම ಜಾති අන්ධ. එහෙමයි. ඊළඟට ಜಾති උපතින්ම බිහිරෙක් වෙලා උපදිනවා. බිහිරි කෙනෙක් ඇහෙන්නේ නැහැ. ඊළඟට අංග විකල කෙනෙක්. එතකොට සාමාන්‍යයෙන් සාමාන්‍ය බලන්න ඒක මේ කුසල විපාකයක් හැටියට සඳහන් කරන්න. හැබැයි ඒක අහේතුක කුසල විපාකයක්. එහෙමයි. එතකොට බලන්න ඒකේ අර ඥාන සම්පයුක්ත භාවයක් නැහැ. ඒ කුසල විපාකයක් හැටියට හඳුන්වන්නේ මනුෂ්‍යාත්ම භාවයක ඉපදිච්ච හින්දා. අන්න හරි ස්වාමීනි. මනුස්ස එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ලෝක විවාහාරයේ තියෙන්නේ මිනිස්සෙක් අංග විකල වෙලා අන්ධ වෙලා බිහිරි වෙලා තව අඩුපාඩු වෙලා උපදින අයියෝ මේ කරගත්ත අකුසලයකින් මේ ඉපදිලා තියෙන කියලා අපි මිනිස්සු හැටියට හිතනවා. එහෙමයි. එතකොට දැන් නමුත් ස්වාමීනාත් මේ මනුස්ස ලෝකේ අංග විකලයක් වෙලා හරි ඉපදින්නේ මහ පිනකට. දැන් මනුෂ්‍යාත්ම භාවය කියන්නේ සුගතියක්. සුගතියක්නේ. එතකොට අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන් නරකේ ඔය නරක പ്രേත අසුර කියන නැත්නම් විශේෂයෙන්ම අවීචිය මහ නරකේ තිරිසන් අපාය പ്രേත ලෝකේ ඒ වගේ තැන්වල මොනතරම් දුක්ඛදායක විපාක වාරයක් විඳින්න වෙනවද කියන එක. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සෙක් වෙලා උපදින්නේ කුසල විපාකයක් නිසා. එහෙමයි. ඊළඟට ස්වාමීන් දැන් අර එතන අන්ධගොළු බිහිරි වෙන්න හේතුව අඩුපහඩුවක් ඇතුව උපදින්නේ ඒකාන්තයෙන්ම කුසල විපාක සම්තිරණ හිත. එහෙමයි. ඒතර අපි තන හිත දෙකයි. එහෙමයි. අපි දැන් තාම කෙටියෙන් මේ සිත් 19ම කිව්වොත් ඊළඟට සාන්ත කුසල් කරන අපි සිත් 8ක් තියෙනවා. එහෙමයි. මහා කුසල් සිත් 8. එහෙමයි. ඒ මහා කුසල් සිත් 8ට අනුරූපව විපාක සිතුත් 8ක් තියෙනවා එකේ. එහෙමයි. එතකොට එතන ප්‍රතිසන්දි 8ක් ලබනවා. එහෙමයි. එතකොට ඒකෙදි ස්වාමීන් වහන්සේ දැන් ත්‍රි හේතුකව උත්කෘෂ්ඨව අපි හිතමු චාතු මහරජකේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝක 6ෙම උපදින්නේ ඔය කියන ප්‍රධාන කුසල් සිත් වලින්. එහෙමයි. දිව්‍ය ලෝක 6 ඊළඟ මනුස්ස ලෝකයේ හොඳට බොහොම පරිපූර්ණ ජීවිත ලැබලා ඉතින් බොහොම ඉහළින් ජීවත් වෙන්න ලැබෙනවා. ඊළඟට ඒක ත්‍රි හේතුක කියන ભેද වශයෙන් වෙන වෙනවා. ඒක ඉතින් ටිකක් බොහොම දීර්ඝ එකක්. නමුත් අපි මේ වෙලාවේ කල්පනා කරලා බැලුවොත් අර මේ කුසල විපාක වලින් තමයි දිව්‍ය ලෝක 6 උපදින්නේ. මනුස්ස ලෝකෙත් බොහොම සැප සම්පත් ඇතිව පරිපූර්ණ උපදින්න සම්හාන්ත මෙන්න මේ කියන කුසලයන්ගේ විපාක හැටියට. එතන 8යි. ඊළඟට අපි බොහොම නාමිකව මතක් කරොත් අරූපාවචර ලෝකේ එතනක් තියෙනවා කුසල විපාක ක්‍රියා කියලා. ඒකෙත් අර ඒ කුසල චිත්තයන්ගේට අනුරූප විපාකේ. අපි හැබැයි මෙතනදී එක් විශේෂ දෙයක් තියෙනවා බ්‍රහ්ම ලෝකවල අපි මේ මනුලෝක ඉන්නකොට අපි හිතමු පඨම ධ්‍යාන උපදවාගෙන ඉන්නවා. ඒ පඨම ධ්‍යානයෙන්ම තමයි අපි මරණයටපත් වෙන්න ඕන. අපි ඒක පිරිහිලා මරණයටපත් වුණොත් බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. එහෙමනම් අපි මේ පඨම ධ්‍යානයෙන් ඉඳගෙනම මේ පරලෝකෙත් අපි පඨම ධ්‍යානේ බඹතලේ උපදිනවා. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ එතනක් තියෙනවා විපාකසෙ 5ක්. ඊළඟට අරූපාවචර ලෝකේ ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන එතනත් කුසල විපාක ක්‍රියා.
එතනත් එහෙමනම් අර කුසලයට අනුරූප විපාක සිත් 4ක් තියෙනවා. එහෙම. එතකොට ඒකේ ඒ බ්‍රහ්ම ලෝකවල ඒ දැන් ආකාසානංචායතන ධ්‍යානෙ උපදවාගෙන පිරිහෙන්නේ නැතුව ඒකෙන් ඉඳලා යා නියපරලෝකියොත් ඒ බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. එහෙම. ඒ කියන්නේ ආකාසානංචාය බඹතලේ. අන්න ඒ විදිහට සමහර එතකොට සියලුම සිත් 19ක් බවට පත් වෙනවා. එතකොට මේ 19 මේ විඥානේ ආහාර උනේ අර සත්වයාගේ පැවැත්මට. ඒක කුසල පැත්තෙන් වෙන්න පුළුවන්, අකුසල පැත්තෙන් වෙන්න පුළුවන්. මොන යම් ක්‍රමයක හරි ඒකාන්තයෙන්ම නාම රූපයන්ගේ පැවැත්මට ආහාරයක් වෙන නිසා තමයි මේ ප්‍රතිසන්දි සිත් 19 තමයි මෙතන විඥාන ආහාරය හැටියට පෙන්වන්නේ. එහෙම. අපහන් දැන් ඔය විඥානාහාරය බවට පත් කරගෙන සත්වයා ප්‍රතිසන්දියට පත් වෙනවනේ. එතකොට ඒ ප්‍රතිසන්දියට පත් වෙන දැන් අපි හඳුරු මේ සිත් ගණනාවක් මතක් කළා. ඒ දුගතිය උපදින්න, මනුෂ්‍ය ලෝක උපදින්න, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල උපදින්න. දැන් අපි දන්නවා මේ ඒකෙත් විශේෂතා තියෙනව නේද? අපි හන දැන් අපායගත තිරිසන් අපාය ගත්තොත් අපි හඳුරේ දැන් තිරිසන් ලෝකෙත් සමහර සත්තු සැප විඳිනවා, සමහර සත්තු දුක් විඳිනවා. ඒ විදිහට සැලකිලි ලබන, සැලකිලි නොලබන අය මනුෂ්‍ය ලෝකෙත් ඉන්නවා. දැන් හීන ප්‍රනීත භාවයක් තියෙනවා, උස් පහත්කමක් තියෙනවා. අල්පේශාක්‍ය මහේශාක්‍ය භාවය දිව්‍ය ලෝකවල තියෙනවා. දැන් ඒවා ඇති වෙන්නෙත් ඔය කියන උපත සකස් කරන දෙයින්මද ඒවා වෙන වෙන සිත් ඒ සඳහා උපකාර වෙනවා. ඇත්තටම සමහර ඒවට වෙන වෙන සිත් උපකාර වෙනවා කියන්නේ අපි දැන් කුසල් සිත් 8 ගත්තොත් ඔකේ ඥාන සම්පයුක්ත කුසල් 4ක් තියෙනවා, ඥාන විප්‍රයුක්ත කුසල් 4ක් තියෙනවා. එහෙම. ඉතින් ඥානෙ දෙන්නේ නැතුව අද කාලේ දැන් අපි හිතමු උදාහරණයක් කරලා අපි දන්සලක් දෙනවා. එහෙම. අපි දන්සල් දෙනකොට ළමයි සින්දු දාගෙන ඉතින් විනෝදෙට දන්සල් දෙනවා. ඉතින් එතන කර්මයක්, කර්මඵලයක්, විශ්වාසයක් එහෙම එකක් නැහැ. නිකන් විනෝදාංශයට දන් දෙන අවස්ථා තියෙනවානේ. එහෙම. ඒතර ඒ වගේ අවස්ථාවල තමයි එතන ඥානයක් දෙන්නේ නැහැ. ඒ ඥානය දුන්නේ නැත්නම් එතන අපි කියන ද්‍රි හේතුකයි. එහෙම. ද්වි හේතුක. ද්‍රි හේතුකයි. එතකොට හේතු දෙකයි. එතකොට ඒ වගේ අවස්ථාවල දැන් මිනිස්සෙක් වශයෙන් ඉපදුණු ස්වාමීන් වහන්සේ එයාට අර එතන තියෙන අලෝභය අදෝෂයයි විතරයි. අමෝහය නැහැ, ප්‍රඥාව නැහැ. එහෙම. එතකොට සමහර අවස්ථාවල ඒ අඩුපාඩු ජීවිත දැන් මිනිස්සුયો ගත්තාම නානා විදිහ එක එක සමහර අය හොඳට සැප විඳිනවා, සමහර අය බොහොම බැබලෙනවා, සමහර අය ඉපදිච්ච දවසේ ඉඳලම දුක් විඳිනවා. ඒකට හේතුව අර ප්‍රතිසන්දිහිත මිනිස්සෙක් වෙන්න ඉපදුනාට අර විපාක සිත් 8න් ඒ අඩුපාඩු අනිවාර්යෙන්ම තියෙනවා ප්‍රවෘත්ති හැටියට. ඒකනේ අර සංස ඥාන සම්පයුක්ත විප්‍රයුක්ත භාවයේ සහ තමා සසර කරගත්ත කුසල විපාක හැටියට ඒක එහෙම සිද්ධ වෙනවා. එහෙම. දැන් අකුසල පැත්තේ වුණත් එහෙමයි. දැන් ප්‍රතිසන්දිය තිරිසනෙක් වෙන්න වුණාට එයා සසර හොඳට දන් දීලා තියෙනවා. ඒ දන් දීලා තිබ්බට තිරිසන් අපායේ ප්‍රතිසන්දිය ගත්තට මේ සුනකයාට උනත් හොඳට ආහාර පාන ලැබෙනවා, හැමදේම ලැබෙනවා. ඉතින් මේ ප්‍රවෘත්ති විපාක හැටියට ඒවා ලැබෙන ස්වභාවය ප්‍රතිසන්දිය ලබන්නට හේතු වෙච්ච කර්මය එකක්, සැප විපාක ලබන්නට හේතු වෙච්ච කර්මය එකක්. එතකොට දැන් ඇත්තටම දැන් අර අපි ද්‍රි හේතුක, ත්‍රි හේතුක ස්වභාවය ගත්තේ ඇත්තටම ඒකත් බොහෝ කෙනෙකුට දැන් සමහරුන්ගේ උප්පත්තිය සමහරලාට මේ දැන් සමහර උපතින්ම බොහොම බැබලෙන මහ ජීවිතනේ. එහෙමයි. ඒ ජීවිතවලට හේතුව ඒ ප්‍රතිසන්දියත් ඇත්තටම එක්තරා හේතුවක් වෙලා තියෙනවා. එහෙමයි. සමහරුන්ගේ ඇත්තටම ප්‍රතිසන්දිය ටිකක් දුබල වුණත් අර සසර කරලා තියෙන කුසල විපාක මතුවලා එකපාරම යා බැබලෙන ජීවිතයක් බවට පත් වෙන්න පුළුවන්. අපි හන්නේ දැන් සමස්තයක් විදිහට දැන් අදින් අපි මේ ආහාර ගැන නවත්තන්න ඕන. කෙසේ වෙතත් දැන් මේ ආහාරය කියලා කියන්නේ සත්වයන්ගේ පැවැත්මට උපකාර වෙන එකක්නේ. පැහැදිලිව. මේ සත්තානන් ඨිතියා කියලානේ සඳහන් කියන්නේ. සම්භවේසී සත්වයන්ගේ සහ භූත මේ පහළ වෙච්ච සත්වයන්ගේ පැවැත්මට උපකාර වෙන, පහළ වෙච්ච අයගේ පැවැත්මට උපකාර වෙන, පහළ වෙන්න බලාගෙන ඉන්න අයට පහළ වෙන්නට උපකාර වෙන දේවල් වලටනේ ආහාර කියලා කියන්නේ. ඔව් ඇත්තටම සබ්බේ සත්ත ආහාරට්ඨිතිකා කියන එකෙන් මේක පැහැදිලි වෙනවා. එහෙමයි. අර අනිත් එක දැන් සත්වයෝ ගත්තාම භූතාවා සම්භවේසීවා කියලා වර්ග දෙකක් තියෙනවා. පහළ වුණ සහ පහළ වෙන්න බලා සිටීමින් පවතින. එහෙමයි. ඔව්. එතකොට පහළ වෙච්ච අයට අවශ්‍ය කරනවා මේ කබලින්කාර ආහාර ආදී දේවල්, ඊළඟට මේ මනෝ ස්පර්ශ ආහාර ආදී පහළ වෙන්න බලා සිටින අයට විඥාන ආහාරය බොහොම වැදගත් වෙනවා. උපකාර වෙනවා නේද අපි දන්නේ. එතකොට දැන්
ඒ අනුව ගත්තොත් දැන් සත්වයක හැටියට සලකනවනේ පංචස්කන්ධෙහි ඇත්තටම සංස මෙතනදී අපි පොඩ්ඩක් මේ කල්පනා කරලා බැලුවොත් ඇත්තටම දැන් විඥානාහාරය කියන එකත් හරීම මේ ආහාර හතරෙන් බල සම්පන්න ආහාරය හැටියට කියන්නත් පුළුවන්. එහෙමයි. මොකද මෙතනින් තමයි මේ ආහාරයෙන් තමයි නාම රූප දෙකට උපකාර වෙන්නේ. එහෙමයි. එතකොට සත්වයාට ආසන්න වශයෙන් උපකාර වෙන ප්‍රධානම ආහාරය තමයි විඥානාහාරය. එහෙමයි අපහන්න. ඒ කියන්නේ පහළ වෙන්න ඉන්න සත්වයකට ඒ කියන්නේ නාම රූප ධර්මයන්ට ඒකාන්තයෙන්ම විඥාණය ආහාරයක් බවට පත් වෙලා ඒ පහළ වීම සඳහා උපකාරයක් වෙනවා. දැන් සත්වයා කියලා ගන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කාරණා ටික නම් මෙන්න මේ සත්වයාගේ පැවැත්මට උපකාර වෙන ආහාර. රූපය පවත්ව ගන්න අපි දන්නවා කබලින්කාර ආහාර අවශ්‍ය වෙනවා. ඒ වගේම වේදනා සංඥා චේතනා කියන කාරණාවන් පවත්වා ගැනීම සඳහා ස්පර්ශාහාරය උපකාර වෙනවා. ඒ වගේම මනෝ සංචේතන ආහාරය උපකාර වෙනවා විඥාණය පවත්වා ගැනීම සඳහා. ඒ වගේම වේදනා සංඥා සංඛාර කියන චෛතසික ධර්මයන් සහ රූපය පවත්වා ගැනීම සඳහා සමස්තයක් විදිහට මේ ප්‍රතිසන්දි විඥාන ආහාරය උපකාර වෙනවා කියන එකයි. එතකොට සත්වයකගේ පහළවීමටත් පහළ වෙන ඉන්න සත්වයකගේ පැවැත්මටත් මේ කියන සතරවිධ ආහාර උපකාර වෙනවා කියන එක තමයි විශේෂයෙන් දැනගත යුතු කාරණය වන්නේ. ඒ පැහැදිලි කිරීම නිවැරදිද අපේ? තාම හොඳයි. නිවැරදි. එහෙමයි. එතකොට අපි අද ආහාර පිළිබඳව සාකච්ඡා කළේ. ඉතින් හැමෝටම අවශ්‍ය දෙයක් සත්වයන්ගේ පැවැත්ම සඳහා ආහාර අවශ්‍ය වෙනවා. ඉතින් කබලින්කාර ආහාරය අපිට ඉතින් ඉපදිච්ච හින්දා අවශ්‍ය වෙනවා. ඒ ඉපදිච්ච සත්වයකගේ නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වයට ස්පර්ශ ආහාර ආදී සියල්ල අවශ්‍ය වෙනවා. ඉතින් ප්‍රතිසන්දියක් ලබා ගත්ත හින්දා අපිට මේ සියල්ල ඉදිරියට පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ පංචස්කන්ධයේ තියෙන උපාදානය හින්දානේ මේ පංචස්කන්ධයක් අපි අයිති කරගත්තේ. ඒ අයිති කරගත්ත හින්දානේ දැන් මේක පෝෂණය කර පවත්වාගෙන යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දානේ මේ සසර ගමන දික් වෙන්නේ. ඒ හින්දානේ අපි ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් වලටපත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ පංචස්කන්ධයට තියෙන උපාදානය නැති කරන්න ඒ කෙරෙහි තියෙන ඡන්ද රාගය දුරු කිරීම සඳහා අවබෝධයෙන් පංචස්කන්ධය දිහා ත්‍රිලක්ෂණයෙන් බලන්න වෑයම් කිරීම තමයි කළ යුතු වන්නේ. අවසාන වශයෙන් අපේ හාමුදුරනේ මේ සාකච්ඡාව સમાප්තිය සනිටුහන් කරන්න මේ ආහාර පිළිබඳව ඇයි විශේෂයෙන් දැනගන්න ඕන කියන එක අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට හිතට යන විදිහට කෙටියෙන් මතක් කරලා දෙන්න. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි ආහාර පිළිබඳව දැන් ඇත්තටම මේ සසර ගමන අපි කොටින්ම කිව්වොත් මේ සාංශාරික ගමන නවත්තන්නට ඇතිවන්නට ප්‍රධානම හේතුව තමයි අනවබෝධය. එහෙමයි. එතකොට සසර ගමන සහ මුලින්ම නවත්තන්නට ප්‍රධානම හේතුව තමයි අවබෝධය. එතකොට අපි මේ ආහාරයන් පිළිබඳව ඉතා හොඳින් දැන් කබලින්කාර ආහාරය, ඒ වගේම අනිත් ඔය කියපු පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය මේවා පිළිබඳව දැනගන්නවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන් අපට මේ සසර ගමන ගෙවන් කරන්නට නවතා දමන්නට ලොකු උපකාරයක් වෙනවා. එහෙමයි. ඉතින් මොකද මේවා පිළිබඳව අපි දන්නේ නැත්නම් ඇත්තටම දැන් අපි දැන් මනෝ සංචේතන ආහාර අපි හිතුවොත් දැන් ඇත්තට මේ චේතනා පිළිබඳව අපිට දැන් මේක හොඳට දැන් මේවා පිළිබඳව අපි සාකච්ඡා කරනකොට විඥානය පිළිබඳව දැන් ආහාරයක් හැටියට නාම රූපයන්ට උපකාර වෙන ආකාරය අපි හොඳට දැනගන්නකොට දැන් අපිට පුළුවන් ඇත්තටම මේ ස්වභාවය පාලනය කරලා අපේ ඒ අවසාන ඉලක්කය සඳහා යෑමට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නත් ස්වාමීන් වහන්සේ මේවා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආයතන පිළිබඳව මේ කියන සතර විධි ආහාර පිළිබඳව මේ ආදී දේවල් පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබුණොත් තමයි ස්වාමීන් වහන්සේ අර දැන් අපි සත්‍ය විසුද්ධියේදී ditthi විසුද්ධිය කියලා කියන්නේ. ditthi කියන්නේ පිරිසුදු ඒ කියන්නේ තමන්ගේ දැක්ම හොඳටම පිරිසුදු වෙනවා. ඒතර ඒ දැක්ම පිරිසුදු කරගන්න අනිවාර්යෙන් මේ ගැඹුරු ධර්ම කාරණා අපි හොඳට තේරුම් ගත්තොත් අපේ දෘෂ්ටිය අර හොඳට පිරිසුදු කරගත්ත දැන් හෝඩි පොත හොඳට
මේ කෙනෙකුට හොඳටම පුළුවන් නම් ඕන පොතක් කියවන්න පුළුවන්. එහෙම. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කියන ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරගත්තොත් අපිට ඉදිරි දේවල් සම්පූර්ණ කරගෙන යන්න බොහොම පහසුයි. එහෙම. මූලික කාරණා නිසි ලෙසින් තේරුම් ගත්තොත් ඉදිරි කාරණා හොඳින් වටහා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ආහාර ගැන විශේෂයෙන් තේරුම් ගත යුත්තේ ඒකයි. මනෝ සංචේතන ආහාර සත්වයාගේ විඥානයේ පැවැත්මට උපකාර වෙනවා. ඒ වගේම නාම රූපයන්ගේ පැවැත්මට විඥාන ආහාරය උපකාර වෙනවා. ඉතින් මෙන්න මේ කියන ආහාර නිරෝධය සිද්ධ කරගත්තොත් සත්වයක් නැවත පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සත්වයක් පහළ වුණේ නැත්නම් මනෝ සංචේතන ආහාර වලින් ප්‍රතිසන්දි විඥානයක් ලැබුණේ නැත්නම් ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ නැති තැන සත්වයක් නැහැනේ. සත්වයක් නැත්නම් ඉතින් ආයි කන්න කෙනෙකුත් නැහැ. කබලින්කාර ආහාර වලිනුත් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ සත්වයාගේ පැවැත්ම තමයි සංසාර ගමනට දුකට පත්වන්න හේතු වෙන්නේ. මේ සසර ගමන නවත්වන්න මේ ආහාරයන් විශේෂයෙන් දැනගෙන ඒ පිළිබඳව කළ යුතු කාර්ය හොඳින් තේරුම් අරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. අද අපට නියමිත කාලය අවසానයි. අද සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා වැඩම කළ අපේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරන උන්වහන්සේ මදක් ශාරීරිකව ගිලන්ව සිටියත් අද දවසේ මේ වැඩ කටයුත්ත නොපිරිහෙලා ඉෂ්ට කිරීම සඳහා උන්වහන්සේ වැඩම කිරීම පිළිබඳව බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. ලබන සාකච්ඡාවේදී සුවසේ මේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න උන්වහන්සේට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරපු පින්වත් හැමෝටම විශේෂයෙන්ම අපේ පින්වත් රාජ්‍ය වීරසූරිය මෑණියන්, විශේෂඥ වෛද්‍ය රොෂානි හිත් සෝල්ස්මන් කියන පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ ඇත්තන් බලාපොරොත්තු වුණු පරිදි ඒ පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. මහාචාර්ය රඝුනාත් වීරසූරිය මැතිතුන් ප්‍රධාන පරලෝසපත් සියලු ඥාතීහු මේ පින් අනුමෝදන් සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. දෙවියන්ගේ ආශිර්වාදයේ දායකත්වයේ දරන පින්නතුන්ට සෙත් පතන බලාපොරොත්තු වෙන හැමත ප්‍රේක්ෂක පින්නත ඔබට බෞද්ධ කාර්ය මණ්ඩලය හැමෝම බොහොම කැප වෙලා නිදි වරාගෙන මේ කටයුත්තට අපිට සහයෝගය ලබා දෙනවා. ඉතින් හැමෝටමත් අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. මේ උතුම් ධර්ම සාකච්ඡාවට සවන් යොමු කිරීම තුළ පහළ කරගත් උතුම් කුසල් බැලෙන් හැමතම නිවන් සුවත් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ ධම්මානුපස්සනා සාකච්ඡාවෙන් මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන අපි මෙලෙසින් ඔබට සමුදෙනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.